කන පාටයි නේ. යමු ගීත් නෑ කියන කතාවකට. ඒ කාන්තා මායික කියනවා මගේ අම්මට මම ගත්ත සාමාන්‍ය විදිහේ සාරිය. නැන්දමට ගත්ත ඉස්තරම් එකක් මොකද ඉතින් නංගිලා ඇන්ටනා දාගෙන ඉන්නේ අපි ගෙනියන එක බලන්න. ඒක වචනයක් නොකියන්න මම දන්නවා නැන්දම් අදින්න කැමති ಜಾති පාට ඒවා හරියට කල්පනා කරලා බලලා මම ගත්තේ. මෙයාගේ කැත ගතිය මගේ හොඳක් කියන්නේ කැමති. මම දැන් නිදා ගන්නත් ඉන්නේ තනියම. ඒ මිනිස්සු කියන්නේ එයා නිදවන්න කිව්වේ නෑ. ඒක කියුණා. බලන්න කියෙවිලා ඉන්නේ. මනෝවිද්‍යාත්මක විග්‍රහ කරපුවා මේ කියවෙන්නේ නිසි ගෞරවයක් නෙමෙයි තමයි. හරි අමාරුයි ගෞරවය කියන වචනේ පැහැදිලි කරන්න. මොකක්ද ගෞරවය කියන්නේ? ගෞරවය බලෙන් ගන්නත් බෑ කියලා නේ. අර අපේ පරිසාපියෝරේ කියන අනුරාධපුර විශ්වවිද්‍යාලයේ වෙලාව පරණ පන්සලකට ගියා. ආමුදු පරිකරේ භාගෙම විශ්වවිද්‍යාලේ වැන්දලුවා. ඇත්තට මිනිස්සු දෙන්නේ කිව්වා. එක මිනිහෙක් කියනවා බණ්ඩේ දිසාවති හාමුදුරුව අවුරුද්ද වැන්දා කිව්වා. දිසාවති හාමුදුරුව අවුරුද්ද වැන්දා. ඒ හාමුදුරුව පොඩි දුක කරගෙන බලනකොට මේ ගෞරවයක් ස්වභාවයෙන් ඉන්නෝ. මගේ බාප්පා කෙනෙක් හිටිය ආණ්ඩුවේ රාජකාරියක් කරපු කෙනෙක් බදුයි. අපේ බාප්පා මාසිකට වතාවක් පොළඹෙනවා රාජකාරි වැඩ. එන ගමන් කෝච්චියෙන් බෑලා අපේ ගමට ඇවිල්ලා අපේ තාත්තත් එක්ක ඉඳලා පහුදාටින් බස් එකක් අරගෙන කොළඹ ගිහලා රාජකාරී කරගෙන බදුන් යනවා. බාප්පට ඒක කරදරයක් වුණා. සහෝදරයෙක් දුකසක බලන්න බාප්පා පුරුද්දක් හදාගෙන තියෙනවා. තමන් ඒ කාලේ මිනිස්සුන්ගේ වටිනාකම. ඉතින් බාප්පා එනකොට හැමදාම උදේටම රැඳෙනවා. ඒ කාලේ දුරකථන පාස්කම් නැත්තේ නේ. දියුමක් ඉඳලා දවස් 4ක් විතර යනවා. බාප්පගේ ගමනේ දෙන්නේ හදිස්සි. හැබැයි මාසෙකට වතාවක් එනවාමයි. බාප්පා එනකොට අපේ අම්මා කාලා බීලා වළම්පිකම් හොදලා නිදි. අම්මට සිද්ධ වෙනවා ආපහු මුලින් ඉඳලා දවසක් පටන් ගන්න. වතුර මුට්ටියක් උණු කරනවා බාප්පට ඇඟ සෝදන්න. අම්මා කුස්සියට ගිහිල්ලා උයනවා. බාප්පා ඇඟපත හොදගෙන කුස්සියට ඇවිල්ලා අම්මට කියනවා අක්කා වැඩි දේවල් හදන්න එපා. ඔය 4ක් 5ක් හදලා ගත්තාම අද මේක ගෙදර කිව්වොත් මක් වෙයි. මූලික අයිතිවාසිකම් නඩුදා තමයි පස්සපස්ස. ඒතර අපේ අම්මා මොනවද කියන්නේ? නෑමල්ලියේ වෙලාවෙ හිටිය අන්තම් දෙකක් රත් කරලා. බාප්පාපු හැමදාම අපිව කරනවා. අම්මා කියනවා ඒ අන්තම් දෙකක් රත් කරනවා කියලා බාප්පා කියනවා 4ක් 5ක් හදලා ගත්තා. කෑම කන වෙලාවේ ගිහිල්ලා බලපුවාම පොඩි මගුල් මේසයක් වගේ එකක් පිළියෙල වෙනවා. රෑ කියලා නෑ 10ක් 12ක් ಜಾති හදලා. අපේ තාත්තා කායසරයක් බාප්පෙක් වාඩිලා රැට නොකෑ වගේම වේලක් කනවා. කාලා දෙන්න කිස්සෝප්පි වාඩිලා කතාව පටන් ගන්නවා. අම්මා කියනවා එළි වෙන පාන්දරු දෙන්න නිින්දට යන්න. දෙපාරක් විතර තේ හරි කෝටි හරි හදලා දෙනවා. අද මට මේවා ඉතාල හොඳට තේරෙනවා. අපේ තාත්තා බාප්පෙක් වාඩිලා අපව වේලක් කන්නේ බඩගින්නටවත් කෑදරකමටවත් නෙමෙයි. ඒ සහෝදරයාගේ පැමිණීමට දක්වපු ගෞරවය. තාත්තා සතුටුයි තාත්තගේ පවුලේ ගෙනි තියාගත්ත සහෝදරයා එහෙම ඇවිල්ලා දුක සැප බලලා යන්නේ. යන්න මල්ලි කැමරාස්ටි කාලා දීගෙන කියන්නේ ඉතින් වාඩිලා බත් ටිකක් බෙදෙනවා වෑන්ඩේ ටිකක් බෙදෙනවා. ඒ පැමිණීමට දක්වපු ගෞරවය. ඒත් බාප්පටත් ඒ ගමන ලොකු උත්තේජනයක් සතුටක්. එයාට පිළිගැනීමක් තියෙනවා. එයාට දක්වපු ගෞරවයක් තියෙනවා. කෑම කාලේ වුණාට පස්සේ තාත්තා දෙමිචීගේ කුස්සිය පැත්තට ගිහලා අම්මට රහසින් වගේ කියනවා මල්ලි බොහොම සතුටින් හොඳ පිළියෙල බඩ පිරෙන්න කෑම ටික කෑවා. ඉතින් අපේ අම්මගේ මුණ හද පායලා වගේ ඒක. අපේ තාත්තා මොකක්ද කියන්නේ? මගේ සහෝදරයාට වෙහෙස නොබල සංග්‍රහලාට බොහොම ස්තුතියි කියන එක තමයි එයාට තේරෙන භාෂාවෙන් මේ කියලා තියෙන්නේ. අපේ අම්මට ඒක මහන්සියක් මේ සතුටක්. ඒ කාන්තාවට ඕන තරම් වැඩ කරන්න පුළුවන් පොඩි අගය කිරීමක් තියෙන්න ඕනේ. ඒක තමයි අපේ මහන්තුන්ගේ නැත්තේ. දැන් අද උනත් මම දන්නවා ඉතින් ගෙදරකින් 4ක් 5ක් එකක් දෙකක් තුනක් හරි අදලා අවේලාවේදී කාපුවම සංග්‍රහ කරනවා. ඒකට අගය කිරීමක් නැහැ. ඒකත් මල්ලි කියන්නේ ඒ ගාමස් දැක්කම දරගෑ වරපොත් මල්ලි දෙන්න මම නැහැ. ඒකමාර දිනේ නැතිකම කියන්නේ. අපේ බාප්පා පහුදා උදේ යන්න ලෑස්ති වෙලා අපේ අම්මගේ කකුල් දෙක ගාවක් හොඳට ලේන්සුව දිගෑරලා ඉඳලා තන ගහලා වගේ. අපේ අම්මගේ ඇතුලින් හැමදාම හතුරු වෙනවා.
අපේ අම්ම ඉස්කෝලේ ගිය කෙනෙක් නෙමෙයි. බාප්පා සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරපු මිනිස්සෙක්. ඒ වෙලාවේ බාප්පට වැදගත් වුණේ මේ මගේ ඥාති සහෝදරිය කියන එක විතරයි. අද මට හිතෙනවා අපේ දෙමව්පියෝ වැඩිහිටියෝ ජීවත් වෙච්ච ආකාරයෙන් අපේ ජීවිතවල ලොකු ආලෝකයක් උදා වෙලා තියෙනවා. තමන්ට අනර්ථයක් කර නොගෙන අනුන්ට අනර්ථයක් නොකර ජීවත් වෙන්න වැඩිහිටියන්ගෙන් අර්ථපූර්ව ආදර්ශයක් ලැබිලා තියෙනවා කියලා මට හිතෙනවා. මේ දරුවෝ ඉන්න දෙමව්පියෝ තේරුම් ගන්නට ඕනේ. මානව වටිනාකම් කියන දේ. තව එකක් තමයි රජේ කිරීමටම සම්බන්ධ දෙයක්. අපේ තාත්තා ඉරිදා පොළට යනවා බඩු ගේන්න. බඩු අරගෙන ඇවිල්ලා මට කතා කරනවා මම පවුලේ බාල සමාජිකයෙක්. කතා කරලා මට රස කැවිලි මුලක් දෙනවා. දීලා කියනවා කට්ටියට බෙදාගෙන කන්න කියලා. අපේ තාත්තා තව මුලක් අරගෙන ඉන්නවා. ඒක දෙන්නේ අම්මට. කවදාවත් තාත්තා ඒක අපේ අතේ යවන්නේ නැහැ. තාත්තම කුස්සියට ගිහලා බඩු මලු ටික තියලා අම්මා ඉන්න තැනට ගිහිල්ලා තාත්තගේ අතින් මේක අම්මට දෙනවා. අපේ අම්මා හැමදාම තාත්තා දිහා බලලා බොහොම සතුටින් ඉන්නවා අත් දෙකෙන් මේක අරගෙන පූජාවට්ටියක් ගන්නවා වගේ. මරණකල් අපේ තාත්තා ගාව ඔය සීනිත තිබුණා. මම එක දවසක් ඔය බැංකු නිලධාරීන් පිටසකට වැඩසටහනක් කරපු වෙලාවට ඔය අත්දැකීම සිහිපත් කරා. එතන උන්ට නිලධාරියෙක් පස්සේ දවසක මා මුණ ගැහිලා මට කියනවා ඔබතුමා එදා තාත්තගේ කතාව කියනකොට මට එවලින් මගේ තාත්තව සිහි වුණා. මම කල්පනා කළේ අපි කාගේ තාත්තා අපිට වැඩි හොඳ ජීවත් වෙලා තියෙනවා නේද කියලා. එයා උසස් පෙළ පන්ති ඉගෙන ගන්නකොට එයාගේ තාත්තා උඩරට පළාතක දුම්රිය බලක ස්ථානාධිපතිවරයා හැටියට වැඩ කළා. පඩි දවසක පහුදා තාත්තා එනවලු ඒගොල්ලන්ව බලන්න. තාත්තා ඉතින් ඉඳලාම අපි 5 දෙනාට 5 ජාතියක් අරගෙන ඉන්නේ. තාත්තා ඇවිල්ලා වාඩි වෙලා බෑග් එක දිගට ඉස්සෙල්ලාම අපිට ප්‍රයාස කණ්ඩායමෙන් යන්න මම අද පොඩ ප්‍රයාස කිරි ටිකක් ගෙනා ওই විදිහට පිළිවෙලට එක එක කෙනා කතා කළත් ගෙනා ප්‍රසාද දෙන්නේ. ඔය අතර වාරේ අම්මා තේක හදාගෙන ඉන්නේ. තාත්තා තේක අරගෙන පැත්තකින් කියලා බෑග් එක ඇතුලෙන් අම්මට ගෙනා පාර්සලේ අරගෙන අම්මගේ අතට දෙන්නේ. මගේ අම්මත් ඒක හැමදාම ගත්තේ අත් දෙකෙන්. මට දැන් මගේ අම්මත් ඒක ගත්තේ පූජාවට්ටියක් ගන්නවා වගේමනේ. ඒක මට කියනවා එදා ඔබේ කතාව අහලා ගෙදර යනකොට මම කල්පනා කළේ මගේ භාර්යාවගේ ජීවිතයේ ගත වන ආකාරය ගැන. අපි දෙන්න අතර මුළු ප්‍රශ්නයක් ගැටුමක් ඇති වෙලා නැහැ. ඒත් මට දැනුණා එදා සරල සමාන්තර රේල් පිළි දෙකක් වගේ ඉදිරියට ඇදෙනවා හැංගී දෙවි අපේ ජීවිතයේ ටිකක් අඩු බව. මම එදා ගෙදර යනකම හුඟක් දේවල් කල්පනා කරමින් ඉන්නවා. මගේ නෝනාට දරුවෙක් ලැබෙන්නේ. එයා පොල් දෝසි කන්න හරි ආසයි. මම යන ගමන් කඩේකට කොට වෙලා පොල් දෝසි පාර්සලයක් ගත්තා. ඒක කොට වෙලා බලනකොට නෝනා හැමින් සිවිය රෙදි වගේක් මදි ඉන්නේ. මම යාගාවට ගිහලා එයාගේ ඔළුව අත ගාලා හරක අත දාලා පොල් දෝසි පාර්සලේ අතට දුන්නා. දීලා මම ගෝවාට මම පොල් දෝසි ටිකක් ගෙනාවා ආසයිනේ කන්න. මගේ නෝනා මගේ දිහා බැලුවා එයාගේ ඇස් වලින් සකසත ගාලා කඳුළු වැටුණා. එයාගේ ඔළුව මගේ පපුවේ තියාගෙන යන් ටිකක් වෙලා ඉති ගහලා ඉන්නවා. ඔව් කියනවා ඒ අත්දැකීමෙන් පස්සේ අපි දෙන්නගේ ජීවිතේ මහා පුදුමාකාර වෙනසක් සිද්ධ වුණා. අලුතෙන් ජීවිතයක් පටන් ගත්තා වගේ ලොකු මිහිලා අපේ ජීවිතේ දැන් තියෙනවා කියලා ඇත්තටම මට දැනෙනවා. මනෝවිද්‍යාව උගන්වන දෙයක් තමයි එකිනෙකාට ආදරය දැනෙන ජීවත් වෙන්න කියන්නේ. මම හිතන්නේ මෙතන සිදුුනේ වගේ දෙයක්. ඒක මානසික හැඟීමක්. ජීවිත ශක්තිමත් වෙන්න ඒවා අපි අවශ්‍යයි කියලායි අපිට වැටහෙන්නේ. දැන් මේක මම ඔය උගත් මහත්තුරු කිව්වහම මහත්තුරු මේක පිළිගන්නවා තේරෙනවා. ඒකේ යම් දෙයක් තියෙනවා. පූල් දෝසින් අරගෙන යනවා. ගිහිල්ලා සාලේ මේසුනේ කියනවා. ඒකට මොකද වෙන්නේ? අර ටිකනේ අර ළඟට ගිහිල්ලා පොඩ්ඩක් පොඩ්ඩක් අල්ල ගාලා කරටලා ඒ වටේ. තකල්කාරයා ඇවිල්ලා පෙට්ටිය දියුම් දාලා ගියා වගේ තමයි. එක දවසක් මහත්තයෙක් මට කියනවා දැන් සර් අපි එක විදියකට පවුල් කන්න පුරුදු වෙලා තියෙනවා. ඒවා කරන්න කියලා මොනවා හරි වෙයිද දන්නේ නැහැ. මොනවා වෙන්නේ? අල්ලපු දෙන නෝනා ගලුව අත ගන්න කිව්වොත් නම් මොකක් හරි වෙයි. දැන් මේක හොඳට තේම නේද රිවර්ස් ගියර් එකට තමයි දාන්නේ.
ඔක තමයි අපේ තියෙන දුර්වලකම. හොඳ නම් වැටහෙනවා නම් මේක ඒ විදිහට කරන්න ඕනේ. මේක කරන්නේ නැහැ. ඉතින් තව එකක් තියෙන හැබැයි දැන් මම මේක කිව්වට මේ බුල්ඩෝසම ගෙනියන්න කියලා ඒකත් නැහැ. දැන් මෙතන කියන අපෝ මේ කතාරවල බුල්ඩෝස් හොයාගන්න නැහැ අර කිව්වට එහෙම කියන්න එපා. බුල්ඩෝසම ගෙනියන්න කියලා නැහැ. මොනවා ඒ හැඟීම කියන එක තමයි ඒ අවධානය කියන එක තමයි මෙතන අපේක්ෂා කරන්නේ. ඒක කල්පනා කරලා අපිට වැඩි කියන්නේ ජීවිතවල ඒ උතුම්ක සල්ලි තිබුණේ. බෞද්ධ වශයෙන් හුඟක් දේවල් තිබුණේ නැහැ. හැබැයි සාරවත් ජීවිතේ ගත කරලා තියෙනවා. ඒ එකිනෙකා කෙරේ ගෞරවයෙන් ජීවත් වී. ගෞරවයෙන් ජීවත්. ඒතර කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැහැ. මේ මානව ගෞරවය කියන එක අපේ ජීවිතවලින් ඉතිහෙනවා. ඒක තමයි සැබෑ ජීවිතයට අදාළ දේ. මම හිතනවා එතන හැදෙන දරුවෙක් විපරීත වෙන්නේ නැහැ කියලා. විපරීත වෙන්නේ. දැන් මේ දරුවෝ ගැන පොඩි වචනයක් මම කියන්න කැමතියි. වර්තමානයේ මට වැටහෙන දේ තමයි සමහර දෙමව්පියෝ කිසියම් ආකාරයක අනවබෝධයක් නිසා ඒගොල්ලෝ කල්පනා කරන්නේ දරුවට තියෙන අසීමිත ආදරය කියලා තමයි මේ කරන දේවල් වලින් ලොකු අනර්ථයන් සිද්ධ වෙනවා. ලොකු අනර්ථයක්. හරි. මම මේවා කියන්නේ මේකෙන් යම් දෙයක් තේරුම් ගන්න. ළමයෙකුගේ අධ්‍යාපනයේදී කිසිම වෙලාවක අනවශ්‍ය පීඩනයක් ළමයෙකුට දෙන්න එපා. ඒක අපරාධයක්. දෙමව්පියන්ගේ කායික ශක්තියෙන් වාචික ශක්තියෙන් දරුවා කරන දේවල් කරනවා වෙන්න පුළුවන්. හැබැයි සුභාව වෙලාවට ළමයෙක් අභ්‍යන්තරිකව විපරීත වෙනවා. ඉගෙනීම කියන එකත් ස්වාභාවික ලෙස ළමයාට ලැබෙන්නේ. වැදගත් දේ තමයි හිත තලපු නැති දරුවෙක්ව ගෙදරින් යවන්නේ. එච්චරයි අවශ්‍ය වෙන්නේ. කුමාරතුංග මුනිදාස් කියලා පඬිවරයෙක් අපේ රටේ හිටියා. එතුමා පොතක් ලියනවා යාගේ තාත්තා ගැන. තාත්තා මිය ගියාට පස්සේ එයා සිහිපත් කරන්නේ තාත්තා හම්බ කරපු දේවල් වල හදපු ගෙවල් දොරවල් ගැනවත් නෙමේ තාත්තා ආදරය කරපු හැටි. දවසේ රාජකාරී ඉවර කළ තාත්තා ගෙදර ඇවිල්ලා රාත්‍රී ආහාරය ගත්තට පස්සේ එයාගේ අතින් අල්ලගෙන මිදුලට බහැලා මිදුලේ විවාහ වෙලා ඇවිදිනවා. ඇවිදින ගමන් කතන්දර කියලා දෙනවා. මොනවද කියලා දෙන්නේ? අහස පොළව වලා සඳකාරකා සෙවණගස් විය ආදිය දක්වමි. නුවණ දෙන්නට කී ඒ කතා සෙවෙන් ගැසිය මගේ දිවිනේ විලා. තාත්තා දරුවගේ අතින් අල්ලගෙන මිදුලේ ඇවිදින ගමන් සෝභා දහම ගැන කියලා දෙනවා. ඉරහඳ තාරකා ගහකොළ ගැන කියලා දෙනවා. මේකේ වැදගත් දේ තාත්තයි දරුවයි කාලය ගත කරන්නේ. දරුවා හිතේ තියෙන දේවල් සතුටින් තාත්තට කියනවා. තාත්තා හුම්කන් දෙන්නේ උත්තර දෙනවා. ඒ ළමයාගේ ලෝකේ වීරය වෙන්නේ තාත්තා. ඒ දරුවා නිින්දට යන්නේ සතුටින්. නපුරු දීන දකින්නේ නේ. අවදි වෙන්නේ සතුටින්. ඉස්කෝලේ යන්නේ සතුටින්. හැමදේම කරන්නේ ප්‍රබෝධයෙන්. ඒක තමයි හිත තලු නැති දරුවෙක් ගෙදරින් පිටත් කිරීම. ඒ ළමයා වැඩෙන පරිසරය ගැන අපි සංවේදී වෙන්න ඕනේ. මේක ඉතාම වැදගත් දෙයක්. ඉතින් මේක අමුසමිය අතර තියෙන මේ ගෞරවණීය බැඳීම කියන එක අතිශයින්ම වැදගත් දෙයක්. අතිශයින් මේගම ප්‍රදේශයක දරුවෙක් ළමයාට අධික විසරදයක් දැනෙනවා කියලා නිතර පැමිණිලි කරනවා. ලංකාවේ ඉහළම විශේෂඥ වෛද්‍යවරු දෙන්නෙක් මේ ළමයාව පරීක්ෂා කරලා කියනවා මේ ළමයාට කිසිම කායික අසනීපයක් නැහැ. අවසානයේ මානසික වෛද්‍යවරයෙක් ළඟ යොමු කරනවා. මානසික වෛද්‍යවරයා ළඟ ප්‍රතිකාර ලබනකොට මේ ළමයාට ඉස්සරහේ හේතු අනාවරණය වෙනවා. මේ ළමයා තාත්තට හරි බයයි. තාත්තා ගෙදරින් උඟක් දවස්වල රැය වෙනවා. බීලා එන්නේ. අම්මා කරන්නේ වෙනවා. අම්මට අසභ්‍ය වචන වලින් බැනවදිනවා. අම්මයි තාත්තයි දැන් රණ්ඩුවේ ඉන්න හිතන වෙලාවට මේ ළමයා ඔක්කොම බදාගෙන කෑ ගහනවා ඉන්න බෑ මගේ ඔළුවේ කැටිකුමයි. බොරුවට කෑ ගහනවා. දෙමව්පිය අතර ගැටුමක් ඇති වෙයි කියන එක වළක්ව ගන්න මේ දරුවා දරන අහිංසක උත්සාහය. මේ වෛද්‍යවරයා නිගමනය කරනවා දිගින් දිගටම යක්ෂිතට සාවද්‍ය පණිවිඩයක් ලබා දීම නිසා මේ මානසික විකෘතිය සිද්ධ වෙලා තියෙන බව. අවාසනාවට යන්නේ එක අවුරුද්දකදී ශිෂ්‍යත්ව විභාගයේ මුළු ලංකාවේම 11 වෙනියක් ලකුණු අරගෙන සමත් වෙච්චලා මානසික රෝගී බවට පත් වෙනවා. කාගේද වරද? ඒ නිසා
අපි මේ කාරණාව සියුම්ව තේරුම් ගන්නට ඕනේ. දරුවන් මෙහෙම පීඩනයටපත් කරන්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය ගැන අනවශ්‍ය බීතිකාවක් ඇති කරගන්නත් එපා. මගේ මිත්‍රයෙක් දවසක් කියනවා එයා පාන්දර එයාගේ පුස්තකාලේ වැඩ කරනකොට ඒ දොරකඩ පාරේ වාහනයක් යනවලු පාන්දර. හැමදාම එක වෙලාවකට මේක ඇහුවා. ඒ පුද්ගලයාම දවසක් මුද ගෙයිච්ච වෙලාවක ඇහුවලු. මෙයා පොලිසියල බලනකොට අඳුරන කෙනෙකුගේ කාර්යක්‍රමය යන්නේ. එයා හම්බ වෙච්ච එක ඇහුවලු පාන්දරට ඔයාගේ කාර්යය හැමදාම අපේ ගෙවල් ඉස්සරහා පාරේ කොහරි යනවා. ඔව් යනවා. කොහෙද යන්නේ? මගේ දුවගේ පන්තියට යනවා. මොකද්ද පන්ති? ශිෂ්‍යත්ව පන්ති. ඊයකට තියෙන 5ට. උදේ 5ට. උදේ 5ට පන්තියට ගෙනියන ළමයා අඩු ගානේ 4:00ක් පැහැවන්න ඕනේ. දැන් බලන්න ළමයි ඉතුරු වෙනවා ඇති. මේ පන්තිය පවත්වන ගුරුතුමී ඊට වැඩි හොඳ කතාවක් අපේ යාළුවට කියලා තියෙනවා. සර් අහනවා මගෙන් ඇයි පාන්දර පන්ති තියන්නේ කියලා. සර් දන්නවද පාන්දර පන්තියට දවසක් අම්ම කෙනෙකුත් ඇවිල්ලා වාඩි වුණා. ඒ මොකද? එදා ළමයාට උණ ගැනීමලා එතෙන් කියන්නේ එදා උගන්වන ටික අම්මා ඉගෙනගෙන ළමයාට උගන්වනවා. කොහෙද මේ යන්නේ? දැන් මේ විදියට දීපිකාවකින් ඉන්නවා නම් හිතන්න එපා ළමයාට ආදරයටයි මේ දේවල් කරන්නේ. මේ දේවල් මේ අනවබෝධය. ළමයට කුසලතා දිනු කරගන්න අවකාශ දෙන්න. ගෙදරදොර පරිසරය තුළ ළමයාට නිසි අවධානය යොමු කරන්න. මම අගනුවරේක පාසලට ගිය වෙලාවක පොඩි ගැහැණු දරුවෙක් මායික කියනවා අපේ අම්මා මට ආදරේ නෑ. මම ළමයා කිව්වා යාළු වෙලා එක වෙලාවකදී ඇහුවා දුවේ ආපහු කොහොමද අම්මා ආදරේ නැති බව දැනගත්තේ? හරි ආදම්බරෙන් එයා මට උත්තර දෙනවා. නිමාලිගේ අම්මා හැමදාම ගේට්ටුව ගාලා නිමාලිගේ ඔළුව අත ගාලානේ යන්නේ. මෙයාගේම පන්ති යාළුවෙක් මේ නිමාලි කියන්නේ. මෙයා හැමදාම දකිනවා මේ නිමාලිගේ අම්මා ගේට්ටුවෙන් ඇතුල් කරනකොට එයාගේ ඔළුව අත ගාලා. වෙලකට මේ හැමදාම දැනෙනවා එයාගේ අම්මා ඒක කරන්නේ. එයාගේ අම්මගෙන් ආවම ඔයාගේ දරුවට ඔය ආදරේ අපොයෝ මන් දැන් එයාගේ අනිත් තේක්කවත් පුත්වවනවා එහෙමයි කියන්නේ. තේක්කවත් ඔයවට කමන්නේ සල්ලි තියෙනවා. ඒක ළමයාට දැනෙන්නේ නැහැ අර ඔළුව අත ගන්න එක ළමයාට දැනෙන්නේ. මේ පොඩි ළමයි ආදරේ ඉල්ලන බඳුන් ඒක නොපිරි වෙලා දෙන්න කියන එක තමයි මනෝවිද්‍යාඥයෝ කියන්නේ. අවධානය ආදරය. හැමතිස්සම අම්මේ කීකේ පොඩි උන් පිටිපස්සේ එනකොට කරදරයක් කියලා හිතන්න එපා. මේ විශ්වයේ තියෙන මිහිරිම වචනේ සවන් පිප ගන්නවා කියලා හිතන්න. දරුවෝ උරකල්. අපි තාත්තලා වල කියන්නේ ගෙදර ආවොත් කොච්චර මානසිකාවක් දරුවා එක ටිකක් සෙල්ලම් කරනවා. උරකල් කරන්නේ කතන්දරයක් කියන්නේ. ටෙලිවිෂන් එක ඉස්සරහා වාඩි වෙන්න එපා. බස්සෝ බබමුණු වෙන්න එපා. මගේ දරුවා පුඩා කාලේ අපි මනමේ නාට්‍ය බලන්න ඉස්සගෙන ගියා. දැන් මේක බලලා මෙයා හරි සතුටු වෙනවා. එන ගමන් කෙලවරක් නැතුව කියන අම්මේ අර අතන හිටපු වැද්ද මං හරි ආසයි අර අතන හිටපු වැද්ද. වැද්ද ගානක් නෙමෙයි මොකෙක් හරි වැද්දෙක් ගැනම කියනවා. මොකෙක් හරි. ඉතින් ළමයා කීක ගිහිල්ලා. එක්ක ළමයාට තාත්තා වගේ වුණත් දන්නේ නැහැ වැද්දා. කොහමයි කොල්ලගේ කීක ගිහිල්ලා වැද්දෙක්. හරි. ඉතින් උදේ නැගිටිච්ච වෙලේ අම්මට කියන අම්මේ මට වැද්දෙක් වෙන්න ඕනේ. පොඩි කොහොමද කියලා ඉවරලා අමුඩ මහගෙන තුනු ඊතල හදවගෙන කොලාතු එල්ලගෙන එක පුරාම සායු ගාවගෙන වැද්දෙක් වෙලා හොඳට පණියම සෙල්ලම. ඉතින් මං හවස වැඩ ඉවර කරලා ඇවිල්ලා සාලේ වාඩි වුණා. පිටිදත් ඇවිල්ලා කොනකින් වාඩි වුණා. ඒක පහටම ළමයි අනේ අම්මේ කියලා දුන්නා දාලා. අපි වෙයි අම්මේ මම මේ කඩියම් කරගෙන ඇවිල්ලා මස් ටික උඩ නිවා ඒක වාඩි වුණා. දැන් බලන්න ළමයිගේ පරිකල්පන ළමයා කොච්චර මිහිරි ලෝකයක සතුටක් විඳිනවද? ඒ සතුට ළමයාට දෙන්න ඕන. දැන් මේගොල්ලෝ ලොකු මිනිස්සු. දැන් අපි ගාවට ඉන්නේ නැහැ. හැබැයි තාම ජීවත් වෙනවා. ඒ අත්දැකීම් වලින් ලොකු මිහිරක් අපි විඳිනවා. ඒ මිහිර විඳින්න නම් අභාග්‍යයක් කියලායි මම කියන්නේ. ඒ තාත්තට මම කියන්නේ ඉතල ආවට පස්සේ දරුවෝ උරතල් කරා. දරුවා නාවන ඔළුව පීරන. දරුවට ටිකක් සෙල්ලමක් කරන්නේ. ඒක දරුවට ඒ කුඩා කාලේ ලැබෙන අත්දැකීම කියන එක එයාගේ මුළු ජීවිතේම සුපුස්තිත කරන මහා ආලෝකයක් බවට පත් වෙනවා. ඒක තේරුණා. හරිම වැදගත්. මේ දරුවන්ට අනිත් එක තමයි අපි අම්මලාට කියන්නේ අපි ආදරය කරන තව වරදක් මොකද්ද? හැමදේම කරලා දෙන්න. හැමදේම කරලා දෙන්න.
මට මේ ළඟදී එක තරුණියෙක් කියනවා අපේ අම්මා මගේ ජීවිතේට කොච්චර වැරදි කරලා තියෙනවද කියලා